තාම මේ පාඩමේ චූටි කොටසයි තියෙන්නේ. මගේ අදහසකුත් තියෙනවා නම් ඊළඟ නෝට් එකක් එවන්න. නෝට් එකක් එවනකොටද කැමති? නෝට් එකක් එවනවා ගමන් අමිෂේ මුන්නේ මේ වුණාද කොහෙද මම හිතන්නේ. ඒක කියලා කවන්නේ නැසනේ. හරි. පුතේ පරිණාමය. පරිණාමය ගත්තාම ඉතින් ඈත අතීතයේ ඉඳන් මේ අද තියෙන තත්ත්වය දක්වා ජීවීන්ගේ සිදුලා තියෙන ක්‍රමික වෙනස්කමට තමයි පුතේ පරිණාමය කියලා කියන්නේ. ඉතින් ඒවා පරිසරයට ගැලපෙන විදියට රාගුණා ට්‍රිප් එකක් ගිහිල්ලා පුතේ මුහුද ගාව ඉන්නේ. ඉතින් එතකොට පුතේ මේ මතක තියාගන්න මේ වෙනස් වෙච්ච වෙනස් වීම වලට තමයි පුතේ කියන්නේ මොකද්ද? පරිණාමය කියලා. හරි? පරිණාමය කියලා කියන්නේ ඒ ක්‍රියාවලියට තමයි. පරිණාමය කියන මාතෘකාව දාලා තියෙන්නේ. ඒකට උඩින් දිනේ දැම්ම නම් තමයි හොඳ. අද 7 වෙනි මාසේ 4 වෙනිදා අවුරුද්දෙන් භාගයක් ගිහින් ඉවරයි. හැකියික්මනින් අපි ටෙස්ට් එකක් තියනවා. Google form වගේ විහිළු වැඩ නැතුව නේද? ළමයි හොඳට ලියනවා කියලා අපි දන්නවා Google form ඒවා. සමහර අය පොත ළඟ තියාගෙන ලියනවා නේද? හරි. ඒවට කියන OBT open book test කියලා කියන්නේ. කැම්පස් වල තියෙනවා open book test කියලා. පොත බලන්න ලියන්න තියෙන්නේ. හරි? තියෙනවා. හරි? පුතේ අපි උඩින්ම ඉන්නේ ගිය සතිය යටින්ම ඉන්න ඇද ගත්තේ? මැදින් ඉන්න ඇද ගත්තේ ගිය සතියේ? ඒනාද යටින්ම ගන්නෙ. යසංගා ඒකනේ යසංගට යටින් ආවන සංකල්පේ තාම මයික් සෙට් කරලා නැහැ. යසංගා කියන්න පුතේ 103 පිටුවේ පරිණාමය කියන එක නිර්වචනයක් තියෙනවා පුතේ තද කළු පාටින්. කියන්න බලන්න. ආරම්භක සරල ජීවීන්ගේ සිට වර්තමාන සංකීර්ණ ජීවීන් දක්වා වූ ක්‍රමික විකාශනය පරිණාමය ලෙස හැඳින්වේ. අන්න හරි. එතකොට ආරම්භකව තිබ්බේ සරල ජීවීන් කොැසවේට්ලා ඒක සෛලික ජීවීන්. එතකොට වර්තමානයේ වෙනකොට මිනිසා වගේ සංකීර්ණ ජීවියෙක් බිහි වෙලා තියෙනවා. මේ වෙනකම් වෙච්ච මේ ක්‍රමික විකාශනයට තමයි පුතේ පරිණාමය කියලා කියන්නේ. පරිණාමයට ගත්තොත් බලපාන සාක්ෂි 3ක් තියෙනවා. යසිත් පළවෙනි තිත කියන්නේ. යසිත් නැද්ද? යසිත් ඉන්නව කතා කරන්නේ නැහනේ. තනුකි කියන්නේ භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂ්‍ය. අන්න හරි පුතේ. එකයි හරි. භූගෝලීය සත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි උදාහරණයක් විදිහට දැන් කැන්ගරුලා හැම රටකම ඉන්නවද? කැන්ගරුලා හැම රටකම ඉන්නවද? කවුද පුතේ zoom user කියලා ලොග් වෙලා ඉන්නේ? නම චේන්ජ් කරන්න. හරි? එතකොට භූගෝලීය සත්ව ව්‍යාප්තිය කොහොමද ඒගොල්ලෝ ව්‍යාප්තිය? දැන් ලංකාවෙත් ඉන්නවා පුතේ කැන්ගරුලා කොහෙද ඉන්නේ? සත්තුවත් එකේ ඉන්නවා. zoo එකේ ඉන්නේ අපිට ඒගොල්ලෝ අපි අරගෙන එහෙම නැත්තම් පරිත්‍යාග කරපුවා. නැතුව ලංකාවේ පුතේ හිටියේ නෑ කැන්ගරුලා. එතකොට මේ ඕස්ට්‍රේලියාවේ ආශ්‍රිත ප්‍රදේශවල විතරයි ඉන්නේ. තේරුණාද? එතකොට අර පෘථුවිය අර මං කිව්වා මතකද දන්නේ නැහැ ගොඩබිම වෙදිච්ච විදිහේම අර අයිස් ඒජ් එකේ නම් අර ඇටයක් පස්සේ දුවලානේ බෙදන්නේ. එහෙම නෙමෙයි. එතකොට මේ මහද්වීප බෙදලා යනකොට ඒ සත්තු එක පැත්තකට යොමු වෙලා තියෙනවා. තේරුණාද? හරි. යසිත් කියුවේ නෑනේ. උදිත පුතේ 103 තිත් තුනක් තියෙනවානේ. පළවෙනි තිත දැන් තනුකි කියුවා. ඊළඟ තිත කියවන්න. සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි. සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාව. අපේ අත තිබ්බේ කොහමද? එතකොට ඇඟිලි පහක් සහිත පක්ෂියගේ කොහමද? එතකොට ඩොල්ෆින්ගේ කොහමද තියෙන්නේ? අන්න ඒව ඔක්කොම අධ්‍යයනය කරනවා. ඒගොල්ලෝගේ ඩොල්ෆින්ගේ අවල් පතක් වගේ පොරට ඒක ඇතුළත් අස්ථි පහක් අපේ වගේ පහක් ගිහිල්ලා තියෙනවා. තේරුණාද? හරි? මතක තියාගන්න. ඉතින් කවුද? සෙතුම්දී කියන්න පුතේ ඊළඟ තිත. පොසිල අධ්‍යයනයෙන් ලැබෙන සාක්ෂි. පොසිල අධ්‍යයනය. අපි දැන් පොසිල ගැන තමයි මේ පාඩමේ කතා කරන්න යන්නේ. තේරුණාද? පොසිල ගැන තමයි මේ පාඩමේ කතා කරන්න යන්නේ. පොසිලයක් කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගමු නේද? හරි. අපි ලියමුද?
දිනේ දැම්ම ඔයගොල්ලෝ මාතෘකාව ලියලා තියෙන්නේ සාමාන්‍ය පාඩෙන් ලියන්න තියෙන්නේ. පරිසරයේ සිදුවන වෙනස් වීම් වලට අනුව zoom user තාම නම වෙනස් කළේ නෑනේ. පරිසරයේ සිදුවන වෙනස් වීම් වලට අනුව ඔයා කවුද කියලා කියන්නේ මම හිතන නම වෙනස් කරන්න මම වෙනස් වීම් වලට අනුව ජීවීන් ඒ සුන් සමාගමේ කෙනෙක් දැන් ඔව් ඒක තමයි මම මේ කල්පනා කරේ. zoom සමාගමේ කෙනෙක් වෙන්නේ නැතිනේ. තව ටිකක් බලලා එයාව එළියට දැම්මාම හරි. zoom එකෙන්ම zoom සමාගමේ කෙනාව එළියට දානවා. ජීවීන් ක්‍රමයෙන් අද පවතින තත්වයට ගැළපෙන ලෙසට වෙනස් වීම පරිණාමයයි. සර් ගැලපෙන ලෙසට වෙනස් වීම පරිණාමයයි. අපි ලියමු. හරි. ඉස්සෙල්ලා යසංග කියපු ඒ අර වාක්‍ය තියෙනවා නේද? ඒක වෙන පාටකින් ලස්සනට ලියලා highlight කරන්න ටක highlight කරන්න කියන highlight box කරන්න. හරි ගමන නම් මාරු කළා නේ පුතේ. කතා කරන්න බෑ එහෙම නම මාරු කරන්න පුළුවන් ෂණික වනේ. දැන් බෑ. රාණු බලන්න ලොකු රැල්ලක් එම આવොත් පුතේ මොහොත වතුර පිටේ වදී ඈ. ඔව් බටු ඇටේ වගේ ගහගෙන ගියොත් එහෙම අපිට ඒක දෙසැම්බර් වල ඉන්න වෙන්නේත් නෑ පාටිය දාන්න ඒකයි අපි දැන් පන්ති ළමයි ඔක්කොම එක්කගෙන ඉන්නේ මිට බයලා ඉන්නේ වෙලාව ඇති වෙයි කියලා මට හිතෙනවා හරි නේද අලුත් ඡේදයකට යන්න පරිණාමය පිළිබඳ නිගමනවලට පරිණාමය පිළිබඳ නිගමනවලට එළඹීමේදී පහත සාක්ෂි බෙහෙවින් වැදගත් වේ. පහත සාක්ෂි බෙහෙවින් වැදගත් වේ. වෙන පාඩකින් ලස්සන ටක් ගාලා සාක්ෂි තුන ලියමු.
හරි සර් ඉවරයි. හරි. හරිනේ. හරි සර්. ඔය මම ගෲපයක් ඇඩ් කරා ගෲප් එකට පුතේ ඔය චාල්ස් ඩාවින් විසින් අධ්‍යයනය කරපු ගැලපගොස් දූපත් ආශ්‍රිතව වාසය කරපු කුරුළු විශේෂයක්. එකම කුරුළු විශේෂය තමයි ඒගොල්ලෝ ලබා ගන්න ආහාර අණුව පුතේ ඒගොල්ලොන්ගේ පොටේ හැඩය මොකද වෙලා තියෙන්නේ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. අපි පොඩක් කතා කරමු ඒ ගැන. ලියන්න පුතේ මාතෘකාව වෙනම් පාටකින් ෆොසිල කියලා. ෆොසිල කියලා කියනවා. පුතේ ඕගොල්ලෝ ලියන අතර මම කියන්නම් කාලයත් සමග සංරක්ෂණය වෙච්ච ශාක කොටසක් සතෙක් ඒගොල්ලොන්ගේ අඩිසලකුණක් අස්ථි සැකිල්ලක් මල ද්‍රව්‍ය මේ වගේ ඕනම දෙයක් පුතේ අයිස් වලින් මඩ වලින් අඟුරුමේ කොටස් වලින් වැහිලා ගිනි කඳු අළු වලින් තැම්පත් වෙලා පසු කාලීනව අධ්‍යයනය කරන්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ දෙයකට කියනවා පුතේ පොසිලයක් කියලා. ඒ වගේ දෙයකට කියනවා මොකද්ද? පොසිලයක් කියලා. හරි? එතකොට ඔතන රූප ටිකක් තියෙනවා. පළවෙනි එකේ මොකද්ද තියෙන්නේ පුතේ? මැස්සෙක් නේද ඉන්නේ. හරි? එයාව අර ශාකය වලින් වැක්කිරන ශ්‍රාවය වෙන ද්‍රව්‍ය වලින් තමයි පුතේ ඔය එයා වැහිලා කියලා තියෙන. සාමාන්‍යයෙන් තියෙනවා ඔය ඇම්බර් කියලා ද්‍රව්‍යයක්. ඔය ඇම්බර් වලින් තමයි බොහෝ දුරට එයාව මං හිතන්නේ වැහිලා තියෙන්නේ. එතකොට මතක තියාගන්න ඊළඟට තියෙන්නේ සත්ව පොසිලයක් නේද? ඊළඟට තියෙන සත්ව පොසිලයක්. මේවා අලියගේ නෑ කියන්නේ. හරිද? මේවා පුතේ අධ්‍යයනය කරන්න ඉතින් විශේෂ ක්‍රියාවලිය අනුගමනය කරන්න ඕනේ. ඊළඟට කුඩා සත්වෙක් නේද? ඒක නම් අලු ආශ්‍රිතව වගේ වෙලා තියෙනවා. හතරවෙනි එකේ කවුද ඉන්නේ? හතරවෙනි එකේ කවුද? ශාකපත්‍රය. අන්න හරි. මීවැන වගේ ශාකපත්‍රයක් නේද? තනිකර මීවැන වගේ ශාකපත්‍රයක් තමයි මේ තනිකර තැම්පත් වෙලා තිබිලා ඒක එතන හිස්තැනක් වෙලා. ඒක ජීර්ණය වෙලා ඒ ඇතුලේ මොනවා හරි පිරලා තිබිලා දැන් එතන අච්චුවක් වගේ හැදිලා තියෙනවා. හරි? අහන්න මොකක් හරි අහන්න නැදුවද? හරි. එහෙනම් අපි චුට්ටක් ලියලිමු. මොකද ඉතින් යන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. පොන්සර්නි රේසයන් දැන් මොකක් හරි අහන්න දිනවද පුතේ? අලියෙක් වගේ දෙපෙන්නේ. ශාකපත්‍රත් එහෙම වෙනවද? ඔව්. අලියෙක් වගේ පේන්නේ නැහැ නේ. අමීෂට ඒක අලියෙක් වගේ පේනවා කියලා කියන්නේ. සර් පළවෙනි රූපේ ජුරාසික් පාර්ක් එකේ තිබ්බ නේද? අයි මේ ජුරාසික් පාර්ක් පළවෙනි එකේ පුතේ මේ මට මතක විදියට දැන් නම් මතක නෑ ගොඩ කාලයකට කලින් ඔය බැලුවේ මේ අර කවුද ඇහුවා නේද ශාක ෆොසිල්ස් තියෙන්න පුළුවන්ද කියලා. ඕකේ තියෙන ඒවාට අමතරව මම මේ රූපයක් දාන්න. මට මතක විදියට ඒකේ වෙන්නේ පුතේ මේ ඒකේ වෙන්නේ ඩයිනසෝ කෙනෙක්ගේ රුධිරය උරා බීපු ඩයිනසෝ කෙනෙක්ගේ රුධිරය උරා බීපු මදුරුවෙක්. මොකද්ද?
ඇස මధుරයක් කියලා කිව්වේ. නෑ ඔයා මොකද කිව්වේ මං මధుරෙක් මේ ෆොසිලයට ලක් වෙනවා. ඊට පස්සේ ෆොසිලය හොයාගන්නවා. හොයාගත්තාම මේ දැන් අර මధుරවගේ ඇඟ ඇතුලේ තියෙන ආහාර සාම්පලේ රුධිර සාම්පලයේ තියෙන්නේ මට මතක විදියට ඒ ඩයිනසෝර්ගේ රුධිරයේ තියෙන. එතකොට ඒ ඩයිනසෝර්ගේ තියෙන DNA අරගෙන ඒක කාට හරි බද්ධ කරලා ඒ ආකාරයෙන් තමයි හදන්නේ ජුරාසික් පාක් පළවෙනි එකේ මට මතක විදියට. හරි. ඉතින් එහෙම දෙයක් තමයි වෙන්නේ. ඒකේ. හරි අපි ඇත්තටම ඉන්න කරන්න පුළුවන් සර් මෙමත් කෙනෙකුත් ළඟදී ඔව් ජපානයේ ඒව ගැන පරීක්ෂණ කරනවා. ඇත්තටම අයිස් වල ෆ්‍රීස් වෙච්ච මැමත් කෙනෙක් ගැනනේ ඔයාලා කියන්නේ. රෂ්‍යාව වලින් දොක හොයාගත්තා නේද? ඔව් සර් ඔව් ඒක ගැන පරීක්ෂණ කරනවා. ආසියානු ඒකට දැන් අනියෙක් බද්ධ කරලා හදනවලු සර් ඒක හදන්න උත්සාහ කරනවා. යාගේ DNA අරන් ඒ DNA වර්තමානයේ ඉන්න ප්‍රමාණයෙන් විශාල අප්‍රිකානු වලින් ප්‍රමාණයෙන් විශාල එක්ක ආසියාතික අලියෙක්ගේ ගෑනු සත්වයෙක් ගෙන ඩිම්බසයිල වලට DNA එකතු කරනවා. පිරිමි සත්වයෙක් ගෙන ශුක්‍රාණු වලට ඩිම්බසයිල එකතු කරලා ඉපදෙන සතෙක් නිර්මාණය කරන්න ලොකු උත්සාහයක් දරනවා. තාම ඒ වුණාට 100ක් සාර්ථක වුණේ නැහැ නේද පුතේ? ඔව් සර් එහෙම ගොඩක් සාර්ථක වෙලා නැහැ. එහෙම සාර්ථක වුණා නේද? ඩයිනසෝරස්ලා එහෙම හදයින් නේද? එහෙම හදලා නැහැ. හරි. ලියමු. වෙන පාඩකින් ලියමුද පොසිලේ කියන එක නිර්වචනය. සංරක්ෂණය වූ ජීවියෙකු හෝ සංරක්ෂණය වූ ජීවියෙකු හෝ ජීවියෙකුගේ දේහ කොටසක් පාසලකුණක් මල ද්‍රව්‍ය වැනි දෑ වර්තමානය දක්වා සංරක්ෂිතව පැවතීම පොසිලයක් ලෙස හැඳින්වේ. සංරක්ෂිතව පැවතීම පොසිලයක් ලෙස හැඳින්වේ. අලුච්ඡේදයකට යම්. ඔව් අපි ඒක බොක්ස් කරලා ඉමුද? අපි ඒක එතකොට ලබන සතියේ පාඩමට කලින් නෝට් එක ගෲප් එකට දාන්නද? දැයි තියෙන දාන්න තිබ්බන. හරිද? හරි සර් ඒ ටික පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද කියලා අහනවා. කාට හරි කියන්න පුළුවන්ද අපි කවුද අපේ
අපි උඩින් දෙමු එකේ. උඩ ඉන්න. ආත්ම තමයි උඩම ඉන්නේ. ආත්ම ඔය ලියුප එක කියන්න පුළුවන්ද පුතේ ලස්සනට? හරි සර්. කියන්න. සංරක්ෂණය වූ ජීවියෙකු හෝ කියන්න. ජීවියෙකුගේ සලකුණක් සනා මලද්‍රව්‍ය වැනි දෑ වර්තමානයේ දක්වා සංරක්ෂිතව පැවතීම පොසිලයක් ලෙස හැඳින්වේ. අම්මා ඒක නිකන් ෆ්ලෑෂ් කිව්වා වගේනේ. ඒක ලියන්න තියා හිතන්නවත් බැරුව ඇති නේද? හරි. අපි දැන් අලුත් ඡේදයට ගිහිල්ලා ලියන්න. මේදී නෑ සාමාන්‍ය පාඩම. පොසිල හමුවන ප්‍රදේශ වෙන පාටකට යන්න. පොසිල ප්‍රදේශ වර්ණ පාටට යන්න. පොසිල ප්‍රදේශ වර්ණ පාටට යන්න. ලෙස හැඳින්වේ. මෙහිදී පාෂාණ තුල අයිස් තුල පීඩ් නිදි තුල හා ගිනි කඳු අලු තුල මොකද පුතේ අන්තිමට ගිනි කඳු අලු තුල හෝ මඩ තුල පොසිල තැන්පත් විය හැක. පොසිල තැන්පත් විය හැක. පුතේ ඔය රූප හතර හැබැයි ඉතින් මේක කලර් අලවන්න තිබ්බනම් තමයි හොඳ ඉතින් නේ. නැත්තම් මේක තේරුමකුත් නෑ වගේ නේද? හරි. සර් පීට් නිදි කියන්නේ මොකද්ද? මොකද පුතේ? පීට් නිදි කියන්නේ මොකද්ද? මොකද ඇහෙන්නේ නැහැ පුතේ ඔයා කියන එක? සර් පීට් නිදි කියන්නේ මොකද්ද? ඔයාට ටෙක්ස්ට් මැසේජ් එකක් දාන්න කියන එක පැහැදිලිව ඇහෙන්නේ නැහැ. එයා අහනවා පීට් නිදි කියන්නේ මොකද්ද? හරි. පුතේ තරුවක් දාන්න.
පොසිලයන් සඳහා නිදසුන් මෙසේය. පොසිලයන් සඳහා නිදසුන් මෙසේය. මිනිස්සුන්ට මට මැසේජ් එකක් දාන්නේ ප්‍රශ්න එතන මම කියන්නේ. හරි. අපි ආයේ කියෝගෙන යනවා අර කට්ටිය සංග කියුවා යසිත් කියුවේ නෑ. ඒ බෙලිගස් වලත් ඒ රෙසිනියක් තමයි වැක්කෙන්නේ. දැන් දුම්මල කියන්නේ රෙසිනියක්. ඊට පස්සේ මේ ඔය ලංකාව විශාල මිලකට විකුණන්න පුළුවන් ඔයගොල්ලෝ අහලා තියෙනවද වල්ලපට්ට කියලා එක. හොරෙන් ගස් කපන්නේ. සර් පීට් නිදි. හරියට මම කියන්න. හරි. එතකොට මතක තියාගන්න බෙලි ගස් වලත් ඔය ඇයි දැන් අඹ ගස් වල එහෙම තියෙනවා සමහරලාට මේ වගේ. ඒ ගහ ඇතුලෙන් ශ්‍රාවය වෙන ද්‍රව්‍යයක්. කියවන්න පුතේ සෙනුල පළවෙනි තිත කියමුද? සර් ගස්වල දිල් වගේ අයියෙන් කියන්න පුතේ. සත්වයෙකුගේ සැකිල්ලක් දතක් හෝ කවචයක් වැනි දත කොටසක් මෙහිදී මුල් අස්තියේ ඇති කොටසත් දි รา පත් වී එම සවිවර කොටස් තුළට රොන් මඩ එකතු වේ. පසුව අධික පීඩනයකට ලක් වී අස්ථිමය පාෂණයක් නිර්මාණය වේ. එම පාෂාණ පොසිලයක් ලෙස සැලකිය හැකිය. අන්න හරි. ඔන්න පීඩ් නිදියක රූපයක් අප්ලෝඩ් කරා. ඔය පුතේ මේ සිග්නල් පොඩ්ඩක් මදි වගේ නේද? පීඩ් නිදියක රූපයක්. පුතේ පීඩ් නිදියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් තැම්පත් වෙච්ච වගුරු සහිත කොටසක් තමයි පීඩ් නිදියක් කියලා කියන්නේ. එතකොට ඒවට පීඩ් බොක්ස් කියලා කියනවා. සාමාන්‍යයෙන් ඒවා ස්වභාවික පරිසරයට වැදගත් වෙන දේවල්. මොකද මේ වාසිතව ඉන්න ශාක හා සතුන් ඉන්නවා. සත්ව සන්තති ඉන්නවා. main type of wetlands. ඒව සාමාන්‍ය wetlands වලට අයිති වෙන කොටසක් තමයි තියෙන්නේ. හරි? අපි දැන් පළවෙනි තිත කියවුවා. අපි බලමු මොකක්ද ඒ කියලා තියෙන්නේ කියලා. එතකොට සත්වයන්ගේ සැකිල්ලක් මේකට අයිති, දත් මේකට අයිති, කවච කියන්නේ මොනවද පුතේ? කටුවක්. ඔව් කටුව. කවච කියන්නේ කටුව. එතකොට දැන් අස්ථි තියෙන කොටස තිබිලා ඒක දැන් වැහිලා තියෙන්නේ. ටික ටික දි รา පත් වුණාම ඒ කොටස ඇතුළට පුංචි මඩ කොටස් එහෙම ගිහිල්ලා මඩ වලින් වගේ හැදෙනවා අස්ථියක් වගේ ස්ට්‍රක්චර් එකක්. එතකොට ඒ වගේ අස්ථිමය පාෂාණ නිර්මාණය වෙන්නත් පුළුවන්. එතකොට ඒවට කියන්නේ පුතේ පාෂාණමය පොසිල කියලා කියන්නේ. මුළු ඇට සැකිල්ලම මේ විදිහට හැදෙන්න පුළුවන්. හරි? කවුද ඊළඟට අපි කියවන්න දෙන්නේ? තරුල් ඊළඟ එක කියන්න. නැද්ද? තරුල් නැද්ද? ඉන්නව මම දැක්කා. අපි බලමු ස්ටෝන් fossils. මේ තියෙන ස්ටෝන් fossil එක. Mic is not working. Okay. හරි. කියන්න පුතේ තරුණ එහෙනම් කියන්න සෙනිත කියන්නේ සෙනිත කියන්නේ සෙනිතත් නැද්ද ඒක? එහෙනම් කියන්න සෙනේසා කියන්න පුතේ දෙවනි තිත. මියගිය ඇතැම් මඩ තුල තැන්පත් වේ. පසුව එම සත්වයාගේ දේහය දි รา පත් වී දේහ කොටස් වායු ලෙස පිට වී යයි. එවිට සෑදෙන සත්ව දේහයට සමාන හිස් අවකාශයේ සිලිකා වැලි වැනි දෑ තැන්පත් වේ.
එමගින් සත්වයාගේ හැඩයට සමාන පොසිලයක් සෑ අන්න හරි. එතකොට වැලි තැම්පත් වෙලත් සත්වයාගේ හැඩයට සමාන පොසිලයක් හැදෙන්න පුළුවන්. හරි. ඊළඟට ශෂිනි කියන්න පුතේ ඊළඟ තිත ශාක රෙසින තුල ශාකවලින් ශ්‍රාවණය වන දුම්මල මැලියම් වැනිද ඇතැම් ක්‍රමි සතුන්ගේ බාහිර සැකිලි සංරක්ෂණය වී පොසිල බවට පත් වී ඇත. අන්න හරි. දැන් ওই පළවෙනි එක එහෙමනේ. ශාකයෙන් ශ්‍රාවය වෙච්ච ද්‍රව්‍යයක් නේද? ඒවා මේ ශාක රෙසින. දැන් එතකොට දුම්මල දන්නවනේ පුතේ. අර තොවිල් වලදී එහෙම යක දුරා කෑක් ගහලා ගින්දරට හෝස් ගාලා ගහන්නේ. අන්න ඒවා තමයි දුම්මල පුතේ. හරිද? හරි. මොකද්ද ඊළඟට සංකල්ප කියන්න පුතේ ඊළඟ තිත සංකල්ප නැද්ද? හරි. එහෙනම් අමීෂ හයියෙන් කියවන්න. ආස්බඩි බර සංකල්ප කියවන්න. විචාරය දානවා කියවන්නේ. අමීෂ කියන හයියෙන්. ලොවින් නෙමෙයි ලොවින්. මැමත් වැනි ලොවින්තු ගන්නු සතුන්ගේ හරි ආරක්ෂිත දෙන්නේ කියුවා ඒක හොඳයි. එතකොට අර අපේ මෙනුල කිව්වේ ඔය වගේ කතාවක් නේද? සර් මේ වගේ එකක් හොයාගෙන තියෙනවා ඒ වගේ ඒ දේ ගැන තමයි යා කිව්වේ. තේරුණාද? ඊළඟට කියනවා පුතේ සඳරු අන්තිම තිත කියන්නේ ඒ පිටුවේ. සඳරුත් නැද්ද? අන්තිම පරිසර තත්ත්වයේ හේතුවෙන් ආරක්ෂා වී ඇති ඩයිනසෝර් වැනි සත්වයින්ගේ පා සලකුණු ද පොඩි පොසිල ලෙස හැඳින්වෙති. අන්න හරි. ආන්තික පරිසර. ඒ කියන්නේ පුතේ සාමාන්‍යයෙන් අපිට යන්න ළඟා වෙන්න අමාරු ඒ වගේ පරිසරවල ඩයිනසෝර්ස්ලාගේ පාද සලකුණු ඒගොල්ලෝගේ බිත්තරේම තියෙන්න පුළුවන්. ඒ වගේ තැම්පත් වෙලා තියෙන දේවල් තමයි පුතේ ඒවත් සංරක්ෂණය කරන්න අවශ්‍යයි. එතකොට දැන් පොසිල තියෙන තැන් ගණනාවක් ගැන අපි ඉගෙන ගත්තා නේ. එතකොට මඩ තැම්පත් වීමෙන් හැදෙන පාෂාණමය තත්ත්වයටපත් වෙච්ච අස්තිමය පාෂාණ හැදෙන්න පුළුවන්. වැලි තැම්පත් වෙලා හැදෙන වැලිමය පොසිල හැදෙන්න පුළුවන්. ශාක රෙසින තුල තැම්පත් වෙන ඒවා වෙන්න පුළුවන්. අයිස් ඇතුලේ තැම්පත් වෙන ඒවා වෙන්න පුළුවන්. ආන්තික පරිසරවල තියෙන වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ ඕගොල්ලෝ මට්ටමට ගැලපෙන විදිහට තමයි දැනුම දීලා තියෙන්නේ පුතේ. තිත් පහම වෙන පාටකින් ලියන්න ඉඩ තියන්නේ. තිත් පහම වෙන පාටකින් ලියන්න ඉඩ තියමු. මම දැන් අපි ඊළඟට තව ලින්ක් එකක් එවනවානේ. මම හිතනවා ඒ අතර එක ලියනවා නම් හොඳයි කියලා. නිකන් කාලය ගත කරන එක අපරාධනේ පුතේ නේද? අපි ඒකින්ද ඒක ලියන්න පටන් ගමු. එතකොට අපිට ලබන සතියේ මේ පාඩම ඉවර කරත හැකියි. හරි. හරි ටික ලියන්න පටන් ගන්න මම අලුත් පාඩම අධි කරගන්න බැරිද? එහෙමනම් පුළුවන් පුතේ. මටත් පුළුවන් ඉතින් අර PDF ටිකක් එහෙම දාලා මේ ටික ලියා ගන්න. එහෙනම් අදින් පාඩම ඉවරයි. එහෙම කරලා තීරුමක් නැහැ නේ. ඇයි හදිස්සියද පුතේ? නැත්තම් මේක ඉන්ට්‍රස්ට් නැද්ද කට්ටිය? නෑ සර් මේ ආසයි ඉගෙන ගන්න. එහෙනම් තව ටිකක් කරන්න ඕන කියලාද කියන්නේ? එහෙනම් තව සත් 3ක් විතර මේ පාඩම කරමුකෝ. නෑ ලබන සතියේ මේක ඉවර කරනවා පුතේ. හරි? හරි මම ලින්ක් එකක් එවන්නම්. එතකල් ලියන්නේ ටික.